අයිබෝවන් සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා සතියන්තයක ආරම්භම ආරම්භය සෙනසුරාදා දවස අද දවසේ අපි ඔබ මුණ ගැහෙනවා සුන්දර ශනි දවස් සමග මුලින්ම අපි යන සූදානම් වෙන්නේ අද දවසේදී පුවත්පත්වල තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්නට විශේෂයෙන්ම අද දවසේ මේ සතියේ අන්තයක ආරම්භයත් එක්ක අපි වැඩි දෙනෙක් නිවෙස්වල රැඳිලා ඉන්නේ වක් අයට නිවාඩු අපි වගේ සීමිත පිරිසක් විතරයි අද දවසේ සහ හෙට දවසේදී විශේෂයෙන්ම වැඩ කටයුතු වලට වාර්තා කරන්නේ රාජකාරී සඳහා ගමන් කරන්නේ. ඉතින් නිවෙසේ ඉන්නකොට හැමදෙනාම මේ දවස්වල අර වෙනදා හිටියා වගේ සතුටු සාමීචයෙන් ඉන්න ඉඩක් නැහැ කියලා අපි දන්නවා. මොකද රටේ තියෙන වර්තමාන තත්ත්වයන් එක්ක අපි හැමෝටම ප්‍රශ්නකාරී තත්ත්වයන් තියෙනවා. නමුත් පුළුවන් හැම මොහොතකම සතුටින් ඉන්න උත්සාහ කරන්න නිවසේ අය වටපිටාවත් එක්ක හිතවත්ව ඉන්නට හැම මොහොතකම අපි උත්සාහ කරමු කියන කාරණාව අද දවසේ වැඩසටහන ආරම්භයේදීම අපි මතක් කරනවා සිහිපත් කරනවා. කොහොමද සතියන්තය බොහොම ක්‍රියාශීලී යහපත් වූ සතියන්තයක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්කයි අපි අද දවසේ වැඩසටහන ආරම්භ කරන්නේ. අපි යන සූදානම් වෙනවා දිවයින පුවත්පතට. මුලින්ම දිවයින පුවත්පතේ ප්‍රධානම සිරස්තලය බවට පත් වෙලා තිබෙන්නේ ඊයේ දවසේ පත්තරවල වාර්තා කරලා තිබුණු කාරණාවක්. එහි තවත් කාරණා ගණනාවක් ඉදිරියට කතා බහ කරමින් එහි දියුගකට යනවා කියලා තමයි අපිට හිතෙන්නේ මේ ප්‍රවෘත්තිය දැක්කහම. රුසියානු ගුවන් යානයේ අවුල දිග්ගැස්සෙයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. එරොෆ්ලොට් ගුවන් යානයේ කටුනායක රඳවා ගැනීම හා සම්බන්ධ කාරණාව තමයි අද දවසේදී මේ විදිහට කතා කරන්නේ. විශේෂයෙන්ම වාර නියෝගයක් දීලා නැහැයි කියලා මෙහි සඳහන් කරලා තියෙනවා. කොළඹ වාණිජ්‍ය මහාධිකරණ විනිසුරුවරයා තමයි මේ විදිහට ප්‍රකාශ කරලා තිබෙන්නේ. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට හෝ ශ්‍රී ලංකා රජයට එරෙහිව කොළඹ වාණිජ්‍ය අධිකරණය විසින් කිසිදු වාර නියෝගයක් නිකුත් කර නැතයි කොළඹ වාණිජ්‍ය මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා ඊයේ විවෘත අධිකරණය හමුවේ සඳහන් කළේ කියලා තමයි තොරතුරු වැඩිදුරටත් සඳහන් වෙන්නේ. ඒ තුල තවදුරටත් සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකා රජය අත්සන් කර ඇති අන්තර්ජාතික සම්මුතින් හා ගිවිසුම් අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම රටක ගුවන් යානයක් ගොඩ බැස්වීමට හා පිටව යාමට අවශ්‍ය පහසුකම් සැලසීමේ වගකීම බැඳී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නියෝග ලබා දීමේ අධිකරණ බලයක් වාණිජ්‍ය මහාධිකරණය නොමැති බවත් සඳහන් කරමින් නීතිපතිවරයා නියෝග කරමින් පෙනී සිටියේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරල් සුමති ධර්මවර්ධන මහතා දැක්වූ කරුණු වලට පිළිතුරු සපයමින් කියන එක තමයි තවදුරටත් මෙහි සඳහන් කරන්නේ. විශේෂයෙන්ම දැන් මේ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර යම්කිසි විරසක බවක් ඇති කරන්නට මේ මොහොතේ මේ කටයුතු කරනවා කියලාත් සමහර පාර්ශවයන්ගෙන් චෝදනාවන් එල්ල වෙලා තියෙනවා කියන කාරණාව අපට වාර්තා වෙනවා. කොහොම නමුත් මෙවැනි මොහොතකදී ඉතාමත් විමසිලිමත්ව කටයුතු කරන්න ඕන කාරණා ගණනාවක් තිබෙනවා. විශේෂයෙන්ම මේ ගුවන් යානයේ ගමන් කරන්න බලාගෙන සිටින මගීන් 200කට අධික පිරිසක් 250ක වගේ පිරිසක් කියලා තමයි මට මතක හැටියට ඊයේ සඳහන් වෙලා තිබුණේ. ඔවුන් මේ වෙනකොටත් ශ්‍රී ලංකාවේ හෝටල් වල නවත්වලා තිබෙනවා කියලා අපිට ආරංචි වෙනවා. ඒත් එක්කම මේක රාජ්‍යයන් දෙකක් අතර ප්‍රශ්නකාරී තත්ත්වයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ වගේ දේවල් මෙවැනි වෙලාවල් වලදී පුළුවන් හොඳම ක්‍රමයට විසඳා ගැනීම තමයි කළ යුතු වන්නේ. කොහොම නමුත් මේ අධිකරණය හා සම්බන්ධ කාරණාවකුත් නිසා තවදුරටත් අපි ඒ පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙන්නේ නැහැ. කොහොම නමුත් මේ ප්‍රවෘත්තියත් එක්ක බැඳුණු කාරණා ගොඩක් තිබෙනවා අද දවසේදී දිවයින පුවත්පතේ ප්‍රධානම සිරස්තලය බවටත් ඒපත් කරගන්න වෙලාවේ. ඒ තවදුරටත් සඳහන් කරනවා රුසියානු ෆෙඩරේෂන් ඉහළ රාජතාන්ත්‍රික නායකින් සහ ශ්‍රී ලංකා රජයේ ඉහළ නායකින් රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණ විට කිසිදු හේතුවක් මත රඳවා තබා ගැනීමක් සිදු නොකරන බව ලිඛිත එකගතාවයට පැමිණ සිටියේදී දෙවනිදා දහවල් රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගැනීම පිළිබඳව දෙරට අතර ව්‍යාකූල තත්ත්වයක් හටගනිමින් පවතින බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි කියලත් මෙහි තවදුරටත් වැඩි වශයෙන් සඳහන් වෙලා තිබෙනවා. ඉතින් එය තමයි අපිට දවසේදී වාර්තා කරන්න තියෙන ප්‍රධානම සිරස්තලය බවට පත් වෙන්නේ දිවයින පුවත්පතේ. මම අවධානය යොමු කරන්න සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පත ඊට හාත්පසින්ම වෙනත් ප්‍රවෘත්තියක් තමයි අද දවසේ තමන්ගේ ප්‍රධාන සිරස්තලය බවට පත් කරගන්නේ. ඒ ප්‍රගීත් ටෙක්නොලොජි ගොඩ අතුරුදහන් වීම හා සම්බන්ධ කාරණාවටයි ඔය විචාරකෙකුත් එක්ක මේ තොරතුරු වාර්තා කරනවා. හමුදාවේ 9 දෙනාගේ අප අවලංගුයි යලි රිමාන්ඩ් කියලා තමයි තොරතුරු සඳහන් කරන්නේ. මාධ්‍යවේදී ප්‍රගීත් ටෙක්නොලොජි ගොඩ සිර කරගෙන තැබීම සඳහා පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින හමුදා ලුතින කළවරුන් 2 දෙනෙක් හමුදා බුද්ධි නිලධාරීන් 7 දෙනාගේ අප අවලංගු කර ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඔවුන් 9 දෙනා ලබන 13 වෙනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කරයි කියන තොරතුර තමයි මෙහි වාර්තා වෙන්නේ. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් නියෝගයක් කියලත් මෙහි ලොකු අකුරෙන් සඳහන් කරලා තියෙනවා ඔබ දුටුවා.
ඒ අතරතුර අපි යන්න සූදානම් වෙනවා තවත් කාරණාවකට. මල්වාන නඩුවෙන් බැසිල් නඩේෂන් නිදොස් කොට නිදහස් කියලා තොරතුරු වාර්තා කරනවා. දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16 කිඩමක් මිලදීගෙන එහි සුවිශාල නිවසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපලක්ද පවත්වාගෙන මින් රජයේ මුදල් අවිභාවිතා කළ බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ තිරුකුමාරන් නඩේෂන් යන අයට එරෙහි චෝදනා පැමිණිලි විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අසමත් වීමෙන් ඔවුන් එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට ගම්පහ මාධ්‍යකරණ විනිසුරු නිමල් රණවිල මහතා ඊයේ නියෝග කරයි කියලා තමයි තොරතුරේ වාර්තා කරන්නේ. ඔන්නෝමයි සිද්ධ වෙලා තියෙන්නේ. ජනාධිපතිවරයාගේ ඡායාරූපත් එක්ක තවත් තොරතුරක් වාර්තා කරනවා. කූට වෙළඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ජනපති පාරිභෝගික අධිකාරියට දන්වයි. පාරිභෝගික අධිකාරියට ජනාධිපතිවරයා එය දන්වලා තිබෙනවා කියලා තමයි කියන්නේ. කූට වෙළඳුන්ට එරෙහිව දැඩි නීති රීති ක්‍රියාත්මක කරන්නට කියලා. පහුගිය දවස්වල රටේ තොටේ සිද්ධ වෙච්ච දේවලුත් එක්ක පාරිභෝගික අධිකාරියක් නම් තියෙනවාද කියන සැකයත් අපිට තිබුණා සහ ඒ පිළිබඳව විවිධ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුල එහෙම පාරිභෝගිකයින් රටවැසියන් පුරවැසියන් බොහෝ දේවල් ප්‍රකාශ කරලා තිබුණා. පාරිභෝගික අධිකාරියක් නැතුවා වගේ තමයි සමහර දේවල් වැඩි වශයෙන් රටේ තොටේ සිද්ධ වුණේ. ඖෂධ සංස්ථාවේ කෝටි 65ක පරිගණක පද්ධතිය සවි කළ දා සිටම වැඩ නැහැ. කෝප් කමිටුවේ හෙළිදරව්ව. මේ ඊටමත් ආందోලනාත්මක හෙළිදරව්වක් බවට අපටත් දැනුණා. ඊයේ පෙරේදා දිනවලදී මේ පිළිබඳව කරපු කතා බහ සියල්ලත් එක්ක ඒ අනුව ලංකාදීප පුවත්පත තවදුරටත් සඳහන් කරනවා රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාවේ වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා රුපියල් කෝටි 65කට ආසන්න මුදලක් වැය කර ස්ථාපනය කරනු ලැබූ පරිගණක පද්ධතිය එසේ ස්ථාපනය කළ දා සිටම අක්‍රීය තත්ත්වයේ පවතින බව පොදු ව්‍යවහාර පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වුණායි කියන කාරණාව තමයි වාර්තා වෙන්නේ. සුජිත් හේවා ජූලිගේ සහ අංජුල මතික වීරරත්න තමයි මේ තොරතුර වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පතට. මේ පිළිබඳව තවදුරටත් පුවත්පත්වල තොරතුරු සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේ හා සම්බන්ධ අනිකුත් පාර්ශ්වයන්ගෙන් ඊයේ දවසේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. එහි CEO ප්‍රධාන විධායක නිලධාරීවරයා මාධ්‍යට අදහස් දක්වමින් කිව්වා ඔවුන් මේ කියන මුදල තරම් මුදලක් මේ සඳහා ලබාගෙන නැහැ. එතකොට ඒ කියන මුදලට වඩා ඉතිරි මුදලට මොනවද උනේ? කවුද ඒ සල්ලි පිල්ලි ගැහුවේ කියන කාරණාව ඊළඟට හොයන්න වෙන කාරණාවක් බවටයි අපිට නම් දැනෙන්නේ. දුරකථන ගාස්තු 10%කින් නැගී තවත් තොරතුරක් වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. ඒ කියන්නේ කතා කරන එකත් සීමා කරන්න සිද්ධ වෙලා තිනවා. දුරකථන ගාස්තු 10%කින් ඉහළට යනවා කියන තොරතුරයි ඔය වාර්තා වෙන්නේ. මාස 3කට පසු ලාෆ් ගෑස් එයි කහපාටින් තමන්ගේ සිරස්තලයේ සටහන් කරනවා. කාලාන්තරයක් දකින්නවත් තිබ්බේ නැහැ නේද? ඉතින් වෙළඳ පොලේ ඔන්න මාස 3කට පස්සේ හපව් එනවයි කියලා තමයි ආරංචි වෙන්නේ. හොඳ ආරංචියක්. මිනිස්සු පැය ගණන් පෝලිං වල දවස් ගණන් පෝලිං වල පැය ගණන් කියලා කිව්වොත් ඇත්තටම වැරදි. මොකද මම දැක්කා ඊයේ දවසේදීත් සමහරු අදහස් ප්‍රකාශ කරනවා අපේ ප්‍රවෘත්ති අංශයට එම දවස් 12ක් පෝලිමේ හිටියයි කියලා ගෑස් එක ගන්න. ඒ වගේ දුකක් තමයි මිනිස්සු විඳින්නේ. ඒත් එක්කම ලංකාදීප පුවත්පත තවත් ඡායාරූප ප්‍රවෘත්තියක් වාර්තා කරනවා ගෑස් සහ සම්බන්ධම කාරණාවක්. ගෑස් නොලැබුණාම මිනිස්සු කරන දේවල්. ගෑස් ඉල්ලා කොම්පඤ්ඤි වීදියෙන් පාර වසා ගෑස් බෙදා හැරීම නැවත දැනුම් දෙන තෙක් අත්හිටු බව ලිට්‍රෝ සමාගම විසින් දැනුම් දීමත් සමගම කෝපයට ජනතාව කොම්පඤ්ඤි විද්‍ය ප්‍රදේශයේ මාර්ග හරස් කොට විරෝධය දැක්වූ අයුරු කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. හැබැයි ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ වගේ දේවල් කරන එකේ තරම්ම හොඳ කාරණා නෙවෙයි කියන එක. මොකද මේන් අපහසුතාවයටපත් වෙන්නේ ඔය කියන දේශපාලඥයන් හෝ එවැනි පිරිස් නෙවෙයි. ඔබේම පන්තියේ අපේම පන්තියේ තවත් මිනිස්සු පිරිසක් තමයි මේ පාරවල් වහලා මේ විදිහේ කටයුතු කිරීමත් එක්ක අපහසුතාවයටපත් වෙන්නේ. රටේ ජනතාව අපහසුතාවයටපත් වෙලා ඉන්නකොට එයට තවත් පහරක් එල්ල කරොත් මේ විදිහට එය මොකක්ද තියෙන සාධාරණත්වය කියන කාරණාව කියන්න සිද්ධ වෙනවා. හැබැයි මේ මිනිසුන්ගේ හඬ තමයි ඉස්මතු වෙන්නේ කියන කාරණාවත් ඒ සමගම අපිට නොකියාම බෑ. වෙඩි තැබීම් සම්බන්ධයෙන් මේ දවස්වල ටිකක් වැඩි වශයෙන් වාර්තා වෙනවා. මිනිමෙරුම් සම්බන්ධයෙන් වාර්තා වෙනවා. මංකොල්ල කැම් සම්බන්ධයෙන් වාර්තා වෙනවා. පිටම මේ වගේ දේවල් වාර්තා වීම අපිට වාර්තා කරන්න සිද්ධ වෙනවා. පුවත්පත්වල ඒ පිළිබඳව සටහන් කරලා තිබෙනවා. පිටකොටුවේ වෙඩි තැබීම ගණේ මුල්ල සංජීවගේ කල්ලියේ වැඩක් කියලා පොලිසිය කියනවා කියලා ඉන්දිකා රාමනායක වාර්තා කරනවා ලංකාදීප පුවත්පතට.
පිටකොටුව බැස්ටියන් මාවත පුද්ගලික බස් නැතුම් පොලේදී ඉක්ුත් පෙරවරුවේ හිටපු කමාන්ඩෝස් බැලුම් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධිය සංවිධානාත්මක අපරාධ කල්යක සමාජිකයෙකු ගණමුල්ලේ සංජීවන මැත්තාගේ කල්ය විසින් සිදු කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා කියලා තමයි තොරතුරේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ. ඒ අතරතුරේදී ගුවන් යානයේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් අපි දිවයින පුවත්පතේ ප්‍රධානම සිරස්තලය අද දවසේදී සටහන් වෙලා තියෙනවා කියලා ඒ ඡායාරූපත් එක්ක ඔබට පෙන්නවා. ලංකාදීප පුවත්පත පුංචි ඉඩක් වෙන් කරලා තියෙනවා. වෙන ගුවන් යානයේ රඳවා තබා ගැනීම රුසියන් ශ්‍රී ලංකා සමගතා බිඳවැටීමක් කියලා තමයි ඒ තොරතුර වාර්තා කරන්නේ. මේ ඔබ දකින්නේ එම ප්‍රවෘත්ති වාර්තා කරන ආකාරය අද දවසේ ලංකාදීප පුවත්පත. කොවිඩ් අරමුදලින් කෝටි 180ක අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වයි. මේ හා සම්බන්ධව ඊයේ දවසේදී කොටුව ජනාධිපති බන්දරයේදී ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශත් එක්ක සහ තවත් නිලධාරීන් පිරිසකුත් එක්ක පවත්වපු සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරපු කාරණාවක් අද දවසේ වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. කොවිඩ් අරමුදලට ලැබුණ කෝටි 180 මේ වෙලාවේදී ලංකාවේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ගෙන්වීම සඳහා භාවිතා කරන්න. මොකද කොවිඩ් තත්ත්වයන් සමනය වීමේ තත්ත්වයක් තියෙනවා. ඒ තරම්ම බරපතල තත්ත්වයක නෙවෙයි දැන් ලංකාව තුළ පවතින්නේ. ඒ නිසා මේ වෙලාවේ අත්‍යවශ්‍යම කාරණාව බවට පත් වෙලා තිබෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ. ඒක නිසා ඒ ඖෂධ ගෙන්වන්නට කටයුතු කරන්න කියලා තමයි ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරේ. එයයි අද දවසේ ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. රියපදවා IPට මරු කැඳ වූ විශේෂඥ වෛද්‍යවරියගෙන් කෝටියක් වන්දි තවත් තොරතුරක් වාර්තා වෙනවා. ඒ සමගම කෝටි 9ක කුඩු එක්ක ජාවාරමෙක් අත්අඩංගුවට කියලත් අද දවසේ ලංකාදීප පුවත්පත තමන්ගේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල අතරට තොරතුරු එකතු කරගෙන තිබෙනවා. පහුගිය දවස්වල ඉතින් අපිට ආරංචි වෙච්ච තවත් කාරණාවක් තමයි අර අධිවේගී මාර්ගයේ විවෘත රථයක හිතන්නේ ෆ්‍රිජ් එකක් ශීතකරණයක් අරගෙන ගියපු දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙක් සහ ඔහුගේ බිරිඳ අමතපු ආකාරය කතා කරපු ආකාරය පිළිබඳව අද දවසේදී පුවත්පත් සියල්ලගේම පහේ තොරතුරු වාර්තා කරලා තියෙනවා. දිලීප්ගේ පුතාගේ කැබ්රිය මාතර මඩියේ හෝටලයක සංගවා තිබියදී සොයාගෙන යුවලට නවතැන් දුන් හෝටල් හිමිකාරියත් අත්අඩංගුවට. අධිවේගයේ අවදානම් ගමනකට ඉඩ නොදුන්නේ ඇයි මන්ත්‍රී පුතා පොලිසියට කුණුහරුප පළලා. වීඩියෝවක් මාධ්‍ය සංසරණේ. ඔව් සමාජ මාධ්‍ය තුල විශේෂයෙන්ම මේ ඉදිරිපත් වුණා. ප්‍රධාන ධාරාවේ ප්‍රවෘත්ති තුලත් මේ පිළිබඳව සංශෝධනය කරලා බීප් හඬත් එක්ක ඉදිරිපත් කරන්න සිද්ධ වුණා. වචන වලට වඩා අපිට ඇහුනේ බීප් හඬ. ඒ කියන්නේ ඉතා හොඳින් වචන හසුරුවලා තියෙනවා. විශේෂයෙන්ම මේ කියන മന്ത്രി පුතාටත් වඩා පුතාගේ බිරිඳගෙන් තමයි හඬ අපිට ඇහුනේ. ගෙදර කොහොමද නේද? චක්‍රලේඛනයේ කඩා පසුගිය කාලේ ජනප්‍රිය පාසල් වලට සිසුන් දමලා කියලා තවත් තොරතුරක් ඔන්න වාර්තා වෙනවා. දරුවන්ව ජනප්‍රිය පාසල් වලට දාගන්න තියෙන තරංගය පිළිබඳව තමයි මේ තත්ත්වය මේ උද්ගත වෙලා තියෙන. චක්‍රලේඛනත් කඩලා දාලා ජනප්‍රිය පාසල් වලට දරුවෝ දාගන්නට කටයුතු කරලා තිබෙනවා කියලා වාර්තා වෙනවා. ගොවි විශ්‍රාම වැටුප බැංකු වලින් නුත් ලබා ගන්න පුළුවන් කියන තොරතුරක් වාර්තා වෙනවා. ගොවියන්ට කෘෂි කර්මාන්තයට වගාවට හොඳ ඉඩකඩක් ලබා දීම අනිවාර්යයෙන්ම කළ යුතු කාරණාවක්. වගා සංග්‍රාමයක් ඇති කරන්න ඕන කාලයක්. මොකද බොහොම ඉක්මනින් ලොකු ආහාර අර්බුදයකට යන්න පුළුවන් කියලා පුරෝකථනයන් නිකුත් වෙන හැෙන කාල සීමාවක් බවට මේ කාලේ පත් වෙලා තිනවා. ඒක නිසා ගොවින් පිළිබඳව හොඳ දේවල් තව දුරටත් වැඩි කරන්න ඕන කියලා තමයි, එහෙම නැත්නම් උන් පිළිබඳව තවත් සොයා බලන්න ඕන කියලා තමයි අපිටත් කියන්න තියෙන්නේ. ත්‍රිරෝද වලට දිගටම ඉන්ධන දෙන්න අගමැතිකෙන් වැඩපිළිවෙලක්. අග්‍රාමාත්‍යවරයා විවිධ වැඩපිළිවෙළවල් සකස් කරනවා. ඉතින් ඔන්න ත්‍රිරෝද රියදුරන්ට හොඳ ආරංචියක්. දිගටම ඉන්ධන ලබා දෙන්න අගමැතිකෙන් වැඩපිළිවෙලක් තියෙනවා කියලා කියනවා. අපි බලමු ඉස්සරහට මොකද්ද වැඩපිළිවෙල, කොහොමද වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ කියලා. හුඟක් දේවල් නම් කිව්වා අග්‍රාමාත්‍යවරයාත් පත් වෙන්න කලින් හුඟක් දේවල් කිව්වා. පත් වුණාට පස්සෙත් යම් දේවල් කිව්වා. හැබැයි සිදුවෙන දේවල් පිළිබඳව යම් මන්දගාමී තත්ත්වයන් තමයි හුඟක් වෙලාවට අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි යහපත් දේවලුත් ඒ අතරතුර සිදු වෙනවා කියන එකත් අපි කියන්න අමතක කරන්නේ නැහැ. දිවයින පුවත්පතරයි අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. මල්වානේ නඩුවෙන් බැසිල් තිරිකුමාරන් නිදහස් කියලා අද දවසේදී ලංකාදීප පුවත්පතත් තුලින් ඔබට ඉදිරිපත් කරපු ප්‍රවෘත්තියම දිවයින පුවත්පතේ ඡායාරූපයකුත් එක්ක ඉදිරිපත් කරන්නේ මෙන්න මේ විදිහට. මේ මහාධිකරණ චෝදනා 3න් ඊයේ නිදොස් කොට නිදහස් කරයි කියන කාරණාව තමයි ওই විදිහට ඉදිරිපත් වෙන්නේ. මම දැක්කත් දවසේ කාටුන් වලටත් මේ කාරණාව උද්දෘත කරගෙන තියෙනවා. උද්දෘත පාඨයක් බවට පත් කරගෙන තිබෙන ආකාරය අපි බලමු. ඒවා ඉදිරියේදී වැඩසටහන අවසන් වෙනකොට අපි මේ පිළිබඳව ඔබට තොරතුරු කියන්න සූදානම් වෙලා ඉන්නේ.
IPගේ මරණයට විශේෂඥ වෛද්‍යවරිය කෝටියක් වන්දි ගෙවයි. මාර්ග රියන් උතුරට ගෙව් වැඩිම වන්දි මුදල විදිහට තමයි එය සඳහන් වෙන්නේ. ජෝන්ස්ටන් අල්ලන්න පොලිස් කණ්ඩායම් දෙකක්. කොටුව ගාලුමුදුර සහ කොල්ලුපිටිය අරලියගහ මන්දිරයේ ඉදිරිපිට විරෝධතාවකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර ඇති හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කරයි කියලා තමයි අද දවසේ දිවයින පුවත්පත වාර්තා කරන්නේ. පහුගිය කාලේ මාධ්‍ය තුලත් බොහෝ දෙනෙක් බොහෝ අවස්ථාවලදී කියපු දෙයක් තමයි ඇයි තවමත් අත්අඩංගුවට ගත්තේ නැත්තේ මෙච්චර සාක්ෂි සාධක තියෙනකොට ඇයි මේ දේවල් පරක්කු වෙන්නේ කියන කාරණාව. ඔන්න දැන් කියන කාරණාව තමයි හොයාගන්න විදියක් නැහැ. දැන් පොලිස් කණ්ඩායම් දෙකක් යොදවලා තියනලු අල්ලා ගන්න. වෙදා ආරච්චිගේ පුතා ඉක්මනින් අල්ලනවා. බලන්නකො ඉතින් මේ දේශපාලනට සම්බන්ධ කට්ටිය හරි අමාරුයි හොයාගන්න නේද? ජෝස්ටන් අල්ලන්නත් දැන් පොලිස් කණ්ඩායම් දෙකක්. දකුණේ පොලිස් නිලධාරියෙක් කියනවා වෙදා ආරච්චිගේ පුතාවත් ඉක්මනින් අල්ලනවා කියලා. කියන්නේ තවම හොයාගන්නවත් බැරි වෙලා තින්නේ කොහෙද කියලා. වීරකටි අධිවේගී මාර්ගයේ බැදිගම පිවිසීමේදී පොලිස් නිලධාරියෙකුට අසභ්‍ය වචනයෙන් බැනවැදී රාජකාරී වලට බාධා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුතා ලේලි ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහයක් දරන බව දකුණු පළාත බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දිවයිනට ප්‍රකාශ කරා කියලා තමයි සඳහන් වෙන්නේ. පොලිස් නිලධාරියෙක් දිවයිනට ප්‍රකාශ කරා කියලා තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන් මේ දිලිප් වෙදාරච්චි මහත්මයා ගැන කතා කරනකොට මුල්ම ඔය අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා අපිට අහන්න ලැබුණේ අර මේ හෝටලයක පිඟම් බිඳපු කාරණාවක් එක්ක යම් යම් දේවල් පිළිබඳව අපිට තොරතුරු අහන්න ලැබුණා. ඊට පස්සේ නැවක් හැවදිලා ලංකාවේ මුහුදු තීරය තුල සිදු වුණු ඒ විනාශයත් එක්ක මාළු කන්න හොඳ නැහැ කියන කාරණාව පිළිබඳව දැඩි කතාබහක් සමාජය තුළ තිබුණු වෙලාවක වෙදාරච්චි මහත්තයා මාධ්‍ය සාකච්ඡාවක් තියලා අමු මාළු කාලා පෙන්නුවා. ඉතින් කෑවට පස්සේ මොනවද උනේ කියලා නම් පෙන්නුන්නේ නැහැ, දැනගන්න හම්බුනේත් නැහැ. අන්න එයාගේ පුතා තමයි මේ කටයුත්ත කරලා දැන් මේ තත්ත්වයට පත් වෙලා තිබෙනවලු. හොයාගන්න විදියක් නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් ඉක්මනින් අල්ල ගන්නවා කියලා පොලිසියේ නිලධාරි මහත්මයෙක් ප්‍රකාශ කරලා තියෙනවා. ඔය අතරතුර කොලෙස්ටරෝල් පෙත්තෙන් රුපියල් බිලියන 25ක ගසා කෑමක් බෙහෙත් වලටත් කරලා තියෙන දේවල්. සෞඛ්‍ය වෘත්තීවේදීන්ගේ සංගමයෙන් තමයි මේ හෙළිදරව් කරලා තියෙන්නේ. හොරා කනවා කියන එකේ සීමාවක් නැහැ කියලා තමයි අපිට නම් කියන්න තියෙන්නේ. කොලෙස්ටරෝල් පෙත්තෙනුත් මේ විදිහට ගසා කනවා නම් රට මේ තත්ත්වයට තියෙන්නේ කොහොමද කියලා තමයි ඊගාව ප්‍රශ්නයක් අහන්න සිද්ධ වෙන්නේ. මේ විදිහට සිද්ධ වෙලා තියෙනවා නම් වැඩ කටයුතු. කොයිඩ් අරමුදලේ මුදල් අත්‍යවශ්‍ය ඖෂධ ගෙනීමට ලබා දෙන කියලා ජනාධිපතිවරයා දුන්න උපදේශ පිළිබඳව දිවෙන පුවත්පත අද ප්‍රකාශ කරනවා. ඩීසල් අදින්නේ දිනකට බවුසර් 400ක් පමණයි. ඩීසල් හිඟයක් තිබෙනවා. පෝලිම් මේ දවස්වල දිගින් දිගටම අපි විවිධ තැන්වලදී දකින්න පුළුවන්කම තිබෙනවා. ඩීසල් හිඟය සමග දෛනිකව ප්‍රවාහනය කරන ඩීසල් බවුසර් සංඛ්‍යාව 400කට සීමා වෙලා තියෙනවා කියලා තමයි මේ තොරතුරේ වාර්තා වෙන්නේ. කන්දිතල පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති AHM අධිකාරී මහතා තමයි මේ පිළිබඳව තොරතුර කියලා තියෙන්නේ. චමින්ද සිල්වා දිවයිනට වාර්තා කරනවා. රටේම යලිත් ඩීසල් හිඟයක් ඒ සමගම තවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. මේ ඩීසල් හා සම්බන්ධවම ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් වාර්තා කරන ප්‍රවෘත්තිය. රට පුරා ඩීසල් හිඟයක් යලිත් හටගෙන තිබේ. මේ හේතුවෙන් ඊයේ කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකම ඉන්ධන හල්ලාසල ඩීසල් ලබා ගැනීම සඳහා පෞද්ගලික බස් රථ, ලොරි රථ ඇතුළු වාහන නවතාගෙන සිටින ආකාරය දකින්නට පුළුවන්කම ලැබුණා කියලා තමයි තොරතුරේ වාර්තා වෙන්නේ. මම කලිනුත් සඳහන් කළා විශේෂයෙන්ම මේ දවස්වල මිනිමැරුම් ගණනාවක් සිදු වෙනවා කියලා. කොළඹ කොටුව ප්‍රදේශයේදී පහුගියදා මිනිමැරුමක් සිදු වුණා. ඒත් එක්කම මේ කොළඹ අවටම තවත් ආපන ශාලාවක කාන්තාවකට එවැනි කරදරයකට පත් වෙන සිදු වුණා. ඒ සමගම ඇගේ රත්තරන් බඩු පවා හොරකම් කරගෙන මංකොල්ල කාගෙන ගිහිල්ලා තිබෙනවා කියලා අපිට ආරංචි වුණා. ඒත් එක්කම දැන් මේ තවත් තොරතුරක් වාර්තා කරනවා දිවයින පුවත්පත. යතුරුපැදියෙන් පැමිණි වෙඩික්කරු දෙදරුපියෙකු බිලිගනි. ඊයේ දවල් පානදුරේදී තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ. පානදුර නිර්මල මාවත ප්‍රදේශයේදී ඊයේ දහවල් 12:10ට සිදු වූ වෙඩිතැබීමකදී දෙදරුපියෙකු මරුමුවට පත් වී ඇතයි පානදුර දකුණු පොලිසිය ප්‍රකාශ කරයි කියලා තොරතුර වාර්තා කරනවා. ඒ අතරතුර ඔන්න ඔබට වටින තවත් ප්‍රවෘත්තියක් අවධානය යොමු කළ යුතු කාරණාවක් මේ දිවයින පුවත්පත වාර්තා කරන්නේ. බල්ලන්ගෙන් පූසන්ගෙන් හොඳටම පරිස්සම් වෙන්න. හේතුව තමයි ජල බීතිකන්නත්වල උග්‍ර හිඟයක් පැවතීම. මේ උග්‍ර හිඟය නිසා සුනකින් සහ බල්ලන් සපා කැමීමෙන් ආරක්ෂා වන ලෙස මහජන
සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ඩී. කිත්සිරි මහතා මහ ජනතාවගෙන් ඉල්ලා සිටී කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. ඔය විදිහටයි දිවයින පුවත්පතේ තොරතුරු වාර්තා වෙන්නේ. අද දවසේදී අපිට දින මින පුවත්පතට අවධානය යොමු කරන්න ඉඩකඩක් තිබෙනවා. ඒ අනුව දින මින පුවත්පත රුසියා ගුවන් යානයට පැනවූ වාරණයේ නඩු විභාගය 8 වෙනිදා කියලා තොරතුරක් වාර්තා කරනවා. අපි දිවයින පුවත්පතේ ප්‍රධානම සිරස්තලයක් බවට පත් වුණු කාරණාව දින මින පුවත්පත අද දවසේදී මේ විදිහට තමයි වාර්තා කරන්නේ. සුරාබද්දෙන් මුල් මාස 5ට කෝටි 7100ක් රැස් කරගෙන මේ වසරේ මුල් මාස 5 අවසන් වන විට රුපියල් කෝටි 7100ක බදු ආදායමක් එක්රැස් කරගන්නට සුරාබදු දෙපාර්තමේන්තුවට ඉඩකඩ ලැබුණයි කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මේ සුරාව තහනම් නොකරන්නටත් ලොකුම හේතුවක්කට කියන්නේ මේ ලැබෙන ආදායම් ප්‍රමාණයනේ. ඉතින් කොහොමවත් වාර්තා වෙනවා කෝටි 7100ක බදු ආදායමක් හම්බෙලා තියෙනවා සුරාබද්දේ. ත්‍රිරෝද රථවල ඉන්ධන ගැටලු විසඳන අගමැතිකෙන් සැලසුමක් කියලා අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපකුත් එක්කම දවසේදී තොරතුරු වාර්තා කරනවා දින මින පුවත්පත. ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන දීම ඉදිරියේදී ගැටලුවක් නොවන ආකාරයෙන් පවත්වාගෙන යාමට රාජ්‍ය සැලසුම් සකස් කර ගැනීම බව අග්‍රාමාත්‍ය රනිල් කුමරසිංහ මහතා ප්‍රකාශ කරා කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. ඒත් එක්කම අද දවසේදී නව සන්දානයේ නායකත්වය ගැන තීරණයක් ගෙන නැහැ. විමල් වීරවංශ මහතාගේ ඡායාරූපකුත් එක්ක තොරතුරු වාර්තා වෙනවා. පහුගිය දවස්වල දිගටම විමල් වීරවංශ මහත්මයාගේ බිරිඳ ගැනනේ වැඩිපුරම තොරතුරු වාර්තා වුණේ. අවුරුදු දෙකකට වගේ මට මතක තීරණය කරලා සිර දඬුවම දවසකින් කහමාරකින් එළියට ආවට පස්සේ වැඩිම කාලෙකින් කාලය ගත වුණු නඩුව කියලා එහෙම කාරණාවකුත් පහුගිය දවස්වල පුවත්පත්වල වාර්තා වුණා. කෘෂිකර්ම ඇමති කියනවා යූරියා මිටියක් දහසකට යූරියා මිටියක් දෙන්න ලෑස්ති කියන කාරණාව පිළිබඳව කියනවා. මේ කාරණාව එක්ක ආපු තවත් ප්‍රශ්නකාරී තත්ත්වයක් තමයි විශේෂයෙන්ම මේ තත්ත්වය නිසාම Tamanගේ කෘෂිකාර්මික කටයුතු වැඩි මුදලකට හරි කරගන්න හිටපු පොහොර ලබා ගන්න හිටපු පිරිස ඒ තත්ත්වෙන් මිදිලා එහෙම නැත්නම් ඒ කටයුතු කරන්නේ නැතුව 10000ට යූරියා යනකම් බලාගෙන ඉන්නවා කියන කාරණාව. හැබැයි ඉතා ඉක්මනින් මේ කටයුතු සිද්ධ වෙනවා නම් ඉතා හොඳයි. නැත්නම් ඊළඟ කන්නත් මොනවා වේද කියලා හිතා ගන්න බැරි වෙයි. එක දිනකදී ෂෙඩ් කිහිපයකින් තෙල් ගැසූ වාහන 5221කට වැඩ වරදේ. මිනිසුත් කරන වැරදි ඉතින්. ගෙදර ගෙවල් වල දැන් තෙල් තියෙනවා සමහර වෙලාවට මේ ෂෙඩ් වලට වඩා වැඩියෙන් කීප වතාවක්ම ගිහිල්ලා වාහන වලට තෙල් ගහගෙන ආපහු ඒවා ගබඩා කරගෙන මේ කරන කටයුත්ත තරම් හොඳ දෙයක් නෙවෙයි. එහෙම කියලා කියන්නේ මේ රටට සමාජයට වෙන අයහපත විතරක් නෙවෙයි. ගෙවල් වල මේවා මේ විදිහට ගබඩා කරගන්න එක මේ අන්තරාකාරී වැඩක්. ඒක නිසා මතක් කරන්න ඕන විශේෂයෙන්ම ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න, ගෙදර ආරක්ෂාව පිළිබඳව හිතන්න, පෙට්‍රල් වගේ දේවල් ගෙවල් වල ගබඩා කරලා තබා ගැනීම ඉතාමත් භයානක කාර්යයක් කියන එකත් අපි මතක් කරන්න ඕන. තවත් තොරතුරු කාරණා ගොඩක් තියෙනවා ඔබත් එක්ක බෙදා හදා ගන්නට. ඒ සියල්ල ඉඩකඩ තියාගෙන අපි ප්‍රධාන පාලක මැදිරියට කෙටි විරාමයකට සම්බන්ධතාවය ලබා දෙනවා. රැඳිලා ඉන්න සියත පත්තරේ එක්ක. යලිත් අපේ සජීව බොමුණ ගැනවාසියත පත්තරේ සමගින් මාස 5කට 1,20,000ක් රටක ක්‍රියාවලට ගිහිල්ලා කියලා දින මින පුවත්පත අද දවසේදී තොරතුරක් වාර්තා කරනවා. ඔව් අපි දැක්ක පහුගිය දවස්වලත් પાස්පෝර්ට් හදාගන්න ලොකු පිරිසක් එකතු වුණා. පෝලිං වල හිටියා. රට හැර යාමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඡායාරූප කිහිපයක් අපි දැක්ක පහුගිය දවස්වල සංසරණ වෙනවා. විශේෂයෙන්ම ගුවන් තොටුපළේ පිටවීමේ පර්යන්තය තුල බොහෝ පිරිසක් එකතු වෙලා හිටියා. එහෙම නැත්නම් එතනින් පිටත් වෙන්නට ඇවිදලා හිටියා. ඉතින් ඒකත් එක්ක රටින් බොහෝ පිරිසක් යනවායි කියන කාරණාවත් දැන් අපිට දැනෙනවා. ගොවි විශ්‍රාම වැටුපට කැමති බැංකුවකින් ගැනීමට අවස්ථාව. ගොවි විශ්‍රාම වැටුප කැමති බැංකුවකින් ගන්නට අවස්ථාව තිබෙනවා කියලා තොරතුරුකුත් වාර්තා කරනවා. මේ පිළිබඳව අනෙකුත් පුවත්පත්වලත් අද දවසේ තොරතුරු වාර්තා කරනවා. අපි ඔබට ඉදිරිපත් කළා මේ දින මින පුවත්පත වාර්තා කරන ආකාරය. ගොවි විශ්‍රාම වැටුප කැමති බැංකුවකින් ලබා ගැනීමට අවස්ථාව. එක්නලෙගොඩ අතුරුදහන් කිරීමේ නඩුවේ විත්තිකරුවෝ රිමාන්ඩ් කියලා සිරස්තලයක් වාර්තා කරනවා. අපි ඒ පිළිබඳව කතා බහ කරලා ලංකාදීප පුවත්පතේ ප්‍රධානම සිරස්තලයේ බවට පත් වුණේ මේ කාරණාවමයි. හමුදාවේ 9 දෙනාගේ ඇප අවලංගුයි කියන කාරණාව, යලි රිමාන්ඩ් භාරයට පත් කරා කියන කාරණාව
තමයි අද දවසේදී දිනමින්න පුවත්පත විදිහට වාර්තා කරන්නේ. ඒ අතරතුරේදී කාටූන් එකටත් වෙලාව ටිකක් වෙන් කරගත්තොත් හොඳයි කියලා හිතනවා පුවත්පත්වල තියෙන අංජනගේ කාටූන් වලටයි දැන් අපි අවධානය යොමු කරන්නේ. මොනවද කියන්නේ අද දවසේ අංජන? රක්ෂිතවල කොස් කඩන්න අවසර දෙනවලු. ඒ විදිහට ප්‍රවෘත්තියක් ආවනේ. හැබැයි ඉතින් කොසුත් කඩලා ගසුත් කපලා විනාශ කරන්න නම් එපා කියලා කියනවා. ඒ අතරතුරේ සජබය ගේන 21කට පයින් ගහන්න එපා කියලා තොරතුරක් වාර්තා කරනවා. 21 පිළිබඳව හුඟක් අය පහුගිය කාලේ කතා බහ කරා. අපිත් ඒ පිළිබඳ විශේෂ විමර්ශනයන් එක්ක විශේෂ සංවාදයන් කතා බහ පසුගිය දවස් කිහිපෙම ඉදිරිපත් කළා ඔබට. 21 පිළිබඳව තමයි මේ කතා බහ. කොවිඩ් අරමුදලේ බිලියන 1.8 අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට ගන්න කියලා ජනාධිපතිවරයා නිලධාරීන්ට ලබා දුන්න උපදෙස් පිළිබඳව දිනමින පුවත්පත වාර්තා කරනවා. මේ තොරතුරු පිළිබඳවත් අපි මුලින් ඉතාමත් දීර්ඝව කතා බහ කළා. ආණ්ඩුව ජනතාව ගැන නොසිතා බදු ගහනවා කියලා ඔන්න තොරතුරක් වාර්තා කරනවා. ඔව් ආණ්ඩුව බදු ගහන්න ඕන තැන් වලටද කියන ප්‍රශ්නේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නකාරී තත්ත්වයක් බවට පත් වෙලා තිබෙනවා. බදු ප්‍රශ්නේ විතරක් නෙවෙයි මේ තියෙන වැඩි භාණ්ඩවල වැඩි මිලත් එක්ක ඒත් එක්කම ගන්න තියෙන යන්න තියෙන හැම තැනකම තිබෙන අපහසුතාවයන් මේ සියල්ලත් එක්ක මිනිස්සු ඉන්නේ ඊටමත් අසීරු අඩියක මේ මොහොතේදී. භාණ්ඩ මිල පිළිබඳව කතා බහ කරත් කන්න බොන්න පාන් රාත්තලක් ගන්නවත් වත්කමක් නැති දැන් ඕන තරම් අපිට අහන්න දකින්න ලැබෙනවා. දරුවන් බඩගින්නේ ඉන්නකොට දෙමව්පියන් මොනවද කරන්නේ කියන ප්‍රශ්නකාරී තත්වයන් එක්ක උගක් තැන්වලදී අපිට අඳෝනාවක් නැහෙනවා. ඉතින් මේ කියන කාරණා සියල්ලත් එක්ක සකසු විශේෂ වාර්තාවකට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම ජනතාවගේ අදහස් කිහිපයක් මේ වෙලාවේදී අපි බෙදා හදාගත්තොත් වටේවි. අඩුම ගානේ දෙවේලක් කන්න කඩෙන් කන්න රුපියල් 800ක් 900ක් ඕනේ. ආමතේ මැරෙන තත්ත්වයක් තමයි උදා වෙන්නේ. අම්ම කරන පඩිය මදි ලක්ෂ ගණන් පඩි ගන්න ඕනේ ජීවත් වෙන්න. බඩු මිල ගැන නම් කියන්න දෙයක් නැහැ. මිනිස්සු ඇවිල්ලා බඩු ඉල්ලන ග්‍රෑම් 50. අතුරු දෙන්න බෑනේ. කිරන්නවත් බෑ. බඩු මිල ගැන නම් කියලා වැඩක් නැහැ. ජීවත් වෙන්න බොහොම අමාරුවෙන් ඉතින් මොනා කරන්නද? සීනි නම් ගන්නෙම නැහැ. අකුරුත් එක දේවල්නේ. අපිට වගේ කෙනෙකුට බංගලාවක හම්බ වෙන සුළු පඩියයි ඒකෙන් මහලුයි පරිප්පුයි ගත්තාම වෙන දෙයක් ගන්න නැහැ. මහලු වල නම් ගණන් ඇහුවෙත් නැහැ. 2000කින් ජීවත් වෙන්නත් බෑනේ දැන් මනුස්සයෙක්ට. මේවල ලස්සනට ඇවිල්ලා වෙනස කරා. එකට 3-4න් ගණන් ගිහලා තින්නේ මාත්‍යෝ. සෞභාග්‍යයක්ම තමයි. නන්නතරයි තමයි වෙලා තියෙන්නේ. ආල් පරිප්පු නම් ගිනි ගණන්. ඒක ඉතින් ආන්න දෙන ගෝඨාභයගෙන්ම තමයි ආන්න. ගෝඨාභය ඇයි මෙච්චර අපිට බඩු ලාභ කරේ කියලා. යාරි ආදරේ අපිට මිනිස්සුන්ට. අපි තමයි වරු. මේගොල්ලෝ නෙමෙයි. අපි පොඩි හොරකමක් කරපු ගමන් අම්මට රටේ අල්ලලා දාන බක් ගාලා. කෝටි නෙමෙයි ප්‍රකෝටි ගණන් වලට මුන් ගේම් ගන්නවා. නැති බැරි අපිට තමයි ඔක්කොම. අය ඉවසන්න බෑ ඉතින් ගෙවල් වල ප්‍රශ්න පරිප්පු කාලා තියෙන තාම මොන පරිප්පු. තව නම් ඉස්සරහට මේ ටිකවත් කන්න නැතුව යනවා. රුපියල් 5000 දුන්නාම 100 අතට හම්බුනේ. ඉතුරු ඉතින් කොහොම ජීවත් වෙන්නේ? මෙලෝ රාග් නැති ආණ්ඩුවක් මේක ඇවිල්ලා පාලකයෝත් හරින එක එකාගේ ඔලු ගෙඩි මාරු කරනවා මිසක් කිසිම දෙයක් හරියට කෙරුන්නේ නැහැ. සෝමාලියාවත් හොඳයි මං හිතන්නේ දැන් මේ ලංකාවට වැඩිය. මොනවා කරන්නවත් මේ රටේ පාලකයා පන්නලා අරින්න ඕනේ. මන්ද පොෂණය කියලා රට සංවර්ධනය කරපු කැවිදගෙන යන්න පුළුවන්. අද ගිහිල්ලා පොලි මීටියොත් එම දවස් 3කට පස්සේ ආ එළියට එන්නේ. මගේ ළමයිත් එක්ක වා තමයි කණ්ඩ තියෙන්නේ. මිනිසුන්ගේ හඬ මිනිසුන්ගේ දුක අපිට ඇහෙනවා විදිහට. ඔය අවස්ථා කිහිපයක් විතරයි ඔය කීප දෙනෙක්ගේ හඬ විතරයි ලංකාවේ බොහෝ තැන්වලදී ඔය හඬ තමයි අපිට අහන්න දකින්න ලැබෙන්නේ. ඒ අතරේ අග්‍රාමාත්‍යවරයා හඬ මේ විදිහට කියනවා යුක්‍රේන රුසියා යුද්ධය භයානකයි ඉදිරියේදී ආහාර වේල් දෙකකින් දවස පරිමහ ගන්න වෙයි කියලා. මේවා කියන්න අග්‍රාමාත්‍යවරු ජනාධිපතිවරු ඉන්නේ කියලා තමයි අපිට නම් අහන්න තියෙන්නේ. අපි අතුල් පිටු කිහිපයකට අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. පුත්තලම නාගරික මන්ත්‍රීගේ ගෙදර ඩීසල් ගබඩාවක් ලීටර් 212ක් තියාගෙන ඔන්න පුත්තලම පැත්තේ කට්ටිය ගියා නම් හරි ඩීසල් එම හිඟ වෙලාවට මේ മന്ത്രിවරයාගේ ගෙදරට ඩීසල් තියනවලු ගබඩා කරගෙන. ඒ අතරතුරේ ත්‍රිමලයේ කොට්ටාස අපරාධ නිලධාරියා යතුරුපැදියෙන් මත්පෙති ඇදලා. ඔය අපිට ආරංචි වෙන දේවල් පත්‍රවල වාර්තා කරන දේවල් නීති ආරක්ෂා කරන්න ඉන්න අය ඒ නීති රකින්න ඉන්න කට්ටිය කරන දේවල්. ත්‍රිමලයේ කොට්ටාස අපරාධ නිලධාරියා යතුරුපැදියෙන් මත්පෙති ඇදලා. ඒ අතරතුරේ තව බොහොම අපූර්ව තොරතුරක් වාර්තා කරනවා. සබරගම උපකුලපති බයිසිකලයෙන් යයි. දැන් මේ පිළිබඳව කතා බහ කරනකොට නම් මිනිස්සු
කාර් වල ගියපු මිනිස්සුන්ට බයික් වල යන්න සිද්ධ වෙලා බයික් වල ගියපු මිනිස්සුන්ට දැන් පාපැදිනුත් යන්න සිද්ධ වෙලා නැත්නම් පයින් යන්න සිද්ධ වෙලා එහෙම තත්ත්වයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. බස් එකේ කෝච්චියේ යන්නත් බැරි තත්ත්වයකට හුඟක් අයට මේ මිල ඉහළ යම් බලපාලා තියෙන වෙලාවක්. කොහොම නමුත් පාපැදියට හුරුවීම එක්තරා අතකින් යහපත් කාරණාවක්. නමුත් ඒ සඳහා අවශ්‍ය වටපිටාවත් සකස් වෙන්න ඕන කියන කාරණාව අපි කියන්නට ඕන. මේ වෙනකොට වෘත්තිකයන් රැසක් මේ විදිහට පාපැදියෙන් Tamanගේ ගමන් බිමන් සපුරා ගන්නට උත්සාහ ගන්න ආකාරය අපිට පහුගිය දවස්වලත් වාර්තා වුණා. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, එතකොට වෛද්‍යවරුන්, වෛද්‍යවරියන් මේ වගේ වෘත්තීය මට්ටම් වල ඉන්න පිරිස් පාපැදියෙන් Tamanගේ ගමන් බිමන් සපුරා ගන්නට උත්සාහ කරනවා. නමුත් ඉතින් යන්න තියෙන දුර ප්‍රමාණයවල් ඒත් එක්කම තියෙන කාලගුණික තත්වයන් මහා මාර්ගවල තියෙන තදබදය ඒත් එක්කම පාපැදියකට යන්නට වෙනම මන්තිරෝ සකස් කිරීම වගේ ලංකාවේ වගේ රටක තවමත් සිද්ධ වෙලා නැති කාරණාවන් ඒ වගේම ආයතනයකට ගියාට පස්සේ මේ ගමන් කරපු මේ ආපු ක්‍රමයක් එක්ක කාර්යාලය වැඩ කරන්න බෑ. ඒ සඳහා යලිත් වතාවක් ඇඳුම් මාරු කර ගන්නට ඒ සඳහා අවශ්‍ය පහසුකම් මේ වගේ දේවල් සාමාන්‍යයෙන් විදේශ රටවල් වලදී අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඔවුන් වැඩි වශයෙන් ජපානයේ වගේ රටවල් එහෙම විශේෂයෙන්ම පාපැදිය ඉතා හොඳින් භාවිතයට ගන්නවා. ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයටත් ඒ ඉතා හොඳ කාරණාවක්. හැබැයි ඉතින් ලංකාවේ මේක ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. ඒ සඳහා අවශ්‍ය පසුබිමත් සකස් කරන්න ඕන කියන කාරණාව මතක් කරන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම ඒ දේවල් එතරම් ලේසි වෙන්නේ නැහැ. නමුත් සබරගමු පුරතුමා නම් බයිසිකලයෙන් ගමන් කරන්නට කටයුතු යොදාගෙන තිබෙනවා කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පත. ඒ අතරතුරේදී විදේශ සමිති GL රාජ්‍ය තානාපති ප්‍රජාව හමුවේ කියලා තොරතුරුකුත් වාර්තා කරලා තිබෙනවා. ඒ සමගම රෝසි සේනානායක මහත්මියගේ අදහසුත් එක්ක කාරණාවක් වාර්තා කරනවා. මුදිතා දයානන්ද තමයි මේ ලිපිය වාර්තා කරන්නේ. ආහාර හිඟයකට මුහුණ දීමට කොළඹ මහනගර සභාවෙන් අක්කර 9ක වගාවක්. ඉතා හොඳ කාරණාවක්. මෙවැනි දේවල් අපිට අහන්න දකින්න ලැබෙනවා නම් ඒ ඉතාමත් වටිනවා. අපිට මේ පාලන ශාස්ත්‍රයේ ඉන්න අයගෙන් අහන්න දකින්න ලැබෙන තොරතුරු අතරතුර මේ වගේ දේවල් පිළිබඳව අපිට කියන්නවත් ඉඩ කඩක් ලැබීම ඉතාමත් හොඳ තත්ත්වයක්. මෙවන් උදෑසනක පවුල් 1,20,000කට රුපියල් 3,000 බැගින් වවුචර් දීලා මේ රෝසි සේනානායක මහත්මිය කරන ප්‍රකාශය එහි තවදුරටත් සඳහන් වෙනවා ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයට මුහුණ දීමට කොළඹ මහනගර සභාව අක්කර 9ක භූමි ප්‍රදේශයක් වගා කිරීමට සූදානම් බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පෙරේදා ප්‍රකාශ කළා කියලා තමයි සඳහන් කරන්නේ. ඇය මේ කරපු සඳහන තුළ කොළඹ මහනගර සභාවේදී පැවති මාධ්‍ය හමුවකදී තමයි මේ කාරණාව කියලා තිබෙන්නේ. ඉදිරියේදී ඇතිවිය හැකි බව කියන ආහාර හිඟයට මුහුණ දීම සඳහා කොළඹ මහනගර සභාව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මේ මාධ්‍ය හමුව කැඳවලා තිබුණා කියලා තමයි තවදුරටත් සඳහන් වෙන්නේ. අනුරපුර අක්කර 200ක බඩ ඉරඟුව වන්න යූරියා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 2000ක බඩ ඉරඟුව වගා කිරීම සඳහා අවශ්‍ය යූරියා පොර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශ තීරණය කළා තියෙනවා කියලා තොරතුරක් වාර්තා වෙනවා. මේවා ඉතින් කොහොම කළත් හොඳ දේවල්, වටින දේවල් කියන කාරණාව අපි යලි යලිත් ඔබට මතක් කරනවා. ගුරුවරයෙකුට පහර දීම ලංකා ගුරු සංගම් සභාපතිට අප කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. අනුරාධපුරයේ පොතානේගම විද්‍යාලයේ ගුරුවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට බාර වීමෙන් අනතුරු අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කළ ලංකා ගුරු සංගමේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා රුපියල් ලක්ෂ 2ක් වටිනා ශරීරප දෙකක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා ඊයේ නියෝග කළා කියලා තමයි ඒ තොරතුර වාර්තා කරලා තියෙන්නේ. කූට වෙළඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ජනාධිපති පාරිභෝගික අධිකාරියට දන්වයි කියලා කියනවා. අපි මේ තොරතුර සිරස්තල අතරත් තිබුණා අපි දැක්කා. ඊටමත් හොඳ කාරණාවක් කූට වෙළඳුන් මේ වෙලාවේදී කරන දේවල් මිනිසුන්ට කන්න බොන්න නැතුව ඊටමත් අපහසුතාවයකට පත්වලා ඉන්නකොට වෙළඳාම් කරන මුදලාලිලා මේ වගේ දේවල් තවත් මේ මිනිසුන්ව තලාපෙලා Tamanගේ බඩ වැඩි කරගන්න උත්සාහ කරන වෙලාවේදී ඒ වෙලෙමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ඉතාමත් වටිනවා. පාරිභෝගික අධිකාරිය ක්‍රියාත්මක වීම හරි වටිනවා. එහෙම නොවුනොත් එහෙම අපිට අහන්න තියෙන්නේ පහුගිය කාලේ ඇහුවා වගේම පාරිභෝගික අධිකාරියක් ලංකාවේ නැද්ද කියලා තමයි. ගෑස් ඉවරයි පොලිම් ගහන්න එපා ආයෙත් අඟහරු වාදාට පසුව දෙනවා කියලා ලිට්‍රෝ සමාගම කියනවා කියන තොරතුරු වාර්තා වෙනවා. ඒක නිසා අද දවසේදීත්
හෙට දවසේදීත් ඉන්න එපා, සවුන්දා දවසේදීත් ඉන්න එපා. පෝලිං වල අඟහරුවාදා තමයි යහපව් ලිට්‍රෝ ගෑස් ලබා දීම සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ පිළිබඳව අපි අවධානය කරනවා. මොකද අවුව වැස්ස එක්ක මිනිස්සු පොලිමේ ඉන්නවා අපිත් දකිනවා. ඒ නිසා මේ දවස් තුන පොලිමේ ඉන්න උත්සාහ කරන්න එපා. ලැබෙන්නේ අඟහරුවාදාට තමයි. මාස 3කට පසුව ලාෆ් එයි කියලා තොරතුරත් ඒ සමගම වාර්තා කරනවා. අපි කිව්වා සිරස්තලත් එක්කත් මේ කාරණාව තිබුණා. ඊටමත් වටින දෙයක් මෙච්චර කාලයකට තිබුණෙම නැහැ. මාස 3කට පස්සේ තමයි ලාෆ් ගෑස් එන්නේ. ගොඩබෑ හැටියේම බෙදීම ආරම්භයි කියලා තමයි කියන්නේ. මාස 3කට අධික කාලයක් බෙදා හැරීමත් හිටුවා තිබූ ලාෆ් ගෑස් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරගෙන යන බවද එම සමාගම ප්‍රකාශ කරනවා කියලා දවසේදී වාර්තා වෙනවා. සමාගම ආනයනය කළ ගෑස් නෞකාවක් අද ඒ කියන්නේ 4 වෙනිදා ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත බවත් එහි ගෑස් තොග ගොඩබැමෙන් පසු බෙදා හැරීම යලි ආරම්භ කරන බවත් ලාෆ් සමාගමේ උසස් නිලධාරියෙක් ඊයේ ලංකාදීපට ප්‍රකාශ කරා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ තුල ගෑස් මෙට්‍රික් ටොන් 3000ක පමණ තොගයක් ඇති බවත් රට මුහුණ දී තිබෙන ඩොලර් අර්බුදයේ හේතුවෙන් මෙතෙක් කාලයක් ගෑස් ආයනය කිරීමට නොහැකිව සිටි බවත් සඳහන් කරා කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. දුරකථන ගාස්තු ඉහළ යනවා කියන කාරණාව සිරස්තලවලත් තිබුණා. ඇතුල් පිටුවල තවදුරටත් වාර්තා කරනවා 10%කින් ඉහළ යනවා කියන කාරණාව. වැට් බදු ඉහළ නැංවීම හේතුවෙන් ඩේටා ගාස්තුද ඉහළ නගින බව තමයි සඳහන් වෙන්නේ. ගුවන් යානය පිළිබඳව අද දවසේ ඇතුල් පිටුවල ටිකක් දීර්ඝ තොරතුරු වාර්තා වෙනවා. රුසියානු ශ්‍රී ලංකා සම්මතාවය බිඳ වැටීමක්ද කියන ප්‍රශ්නාර්ථයත් එක්ක තමයි බොහෝ වෙලාවට මේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ අද දවසේ පුවත්පත්වල. ඒ අතරතුරේදී තෙල් ජාවාරමෝ 52021ක් ඇප් එකට කොටු කියලා තොරතුරු වාර්තා වෙනවා. මේ වාර්තා කරන්නේ ඉන්ධන පිරවුම් හල්වලදී දෛනිකව දවසකට අසාමාන්‍ය ලෙස තෙල් ලබා ගැනීමට පැමිණි වාහන හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා කියන එක. ගෙවල් වල තෙල් ගබඩාවන් පවත්වාගෙන යන්න උත්සාහ කරන අය සම්බන්ධයෙන් තමයි ඒ තොරතුරු අපිට කියන්න තියෙන්නේ. මේ සියලු කාරණාත් එක්ක ලංකාදීප පුවත්පතේ තුන් මන්සල කවි පන්තියට අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේදී මෙතුවක් රටේ ගෙන ගිය පාලනයේ දෙස හින්දා වැස්සන්ට පුරවනු බැරිය කුස තවදුරටත් ගෙන යන පිළියමක් ලෙස වෙන විදියක් නැද්ද බදුබර දමනු මිස වෙන පිළියමක් නැද්ද? ඇත්තටම මේ දාන බදුබර දවසින් දවස අලුත් ඒවා එකතු වෙනවා. මේ බර දැනෙන්නේ පුංචි මිනිස්සුන්ට. Taman ගන්න සීනි කිලෝ එකේ ඉඳලා සියලු දේවල් වලට බදු වදිනවා. ඊට අමතරව බදු දැන් නොගන්න තැනක් නැති තත්ත්වයට පත් වෙලා තිබෙනවා. පහුගිය කාල සීමාවල් වලට අවධානය යොමු කරොත් එහෙම අතීතයට පොඩ්ඩක් අවධානය යොමු කරොත් එහෙම බදු ගන්න ඕන තැන් වලින් බදු ගත්තේ නැහැ. ඒ බදු ලිහිල් කරා, බදු ප්‍රතිපත්ති ඉවත් කරා, බදු ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ කාරණාවත් එක්ක අවශ්‍ය තැන් වලින් බදු ආපු නැති නිසා මේ තත්ත්වයට පත් වෙලා හිටිනවා කියලා විවිධ තැන් වලින් අපිට අදහස් මතුවෙනවා. නමුත් දැන් බදු පිට බදු ගහනවා. ඒ බදු ගහන්නෙත් හරි තැන් වලින්ද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. සෙමියා එක ගින් සුපිරි වෙළඳසැලකින් ලක්ෂ 3ක බඩු ඉස්සු තරුණ බිරියක් මාට්ටු කියලා තවත් තොරතුරක් වාර්තා වෙනවා. වත්තල හැදල ප්‍රධාන පාරේ තියෙන සුපිරි වෙළඳසැලකින් තමයි මේ කටයුත්ත සිදු කරලා තියෙන්නේ. ඔවුන් හොරකම් කරන්න ගිහිල්ලා අහුවෙලා කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. මේ තොරතුරු සියල්ලත් එක්කම අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා මේ තවදුරටත් තොරතුරු කිහිපයක් ඔබට වාර්තා කරන්න. ලංකාදීප පුවත්පතේ යුක්‍රේන රුසියානු යුද්ධය භයානකයි, ඉදිරියේදී ආහාරවේල් දෙකින් දවස මහ ගන්න වෙයි කියලා අග්‍රාමාත්‍යවරයා තොරතුරක් නැත්නම් ප්‍රකාශයක් කරා කියන කාරණාව අපි ඔබට ඉදිරිපත් කරා. මේ සියලු කාරණාත් එක්ක රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ පක්ෂ නායකින් එක්ක එහෙම නැත්නම් පක්ෂ නායකින්ට ආරාධනා කරලා ඊයේ දවසේදී පක්ෂ නායකින් එක්ක සාකච්ඡාවක් පැවැත්තුවා. අපි සූදානම් වෙනවා මේ වෙලාවේදී ඒ තොරතුරු ඔබට වාර්තා කරන්නට අපි සැකස් කරපු විශේෂ වාර්තාවක් විදියට. දැන් ඒ සඳහායි අපි සූදානම්. 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ ආරම්භ වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සඳහා පක්ෂ නායකින්ද එක්ව සිටියා. ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීලත් සිවිල් සමාජයත් 50% වගේ තේරෙන්න ඕනයි කියන කාරණේ තමයි එතෙන්දී අවධාරණය වුණේ. ප්‍රධාන කාරණේ මේ ඇමති මණ්ඩලය පත් කිරීමේදී ජනාධිපතිතුමා අගමැතිගේ උපදෙස් මත ක්‍රියා කරනවාද එහෙම නැත්නම් ඒ දෙන්න එක්කහුවෙලා මේ ඇමති මණ්ඩලය පත් කරනවාද කියන කාරණා. ඒව සම්බන්ධයෙන් එකඟතාවලට එළඹුණා. ඒ කියන්නේ මූලික වශයෙන් තිබිච්ච ගැටලු
4ක් निराකරණය වුණා. තවත් සාකච්ඡා ඉදිරියට යනවා. ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන්න පුළුවන් නම් ඒ සම්බන්ධව ඔහු පාර්ලිමේන්තුවට ඒ යෝජනාව එවිය යුතුයි. ඒ අනුව ඉතින් ඒක විශ්වාස භංගයක් වගේ කාරණයක් ගෙනල්ලා අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන්න පුළුවන්. නැත්නම් ජනාධිපතිවරයාට හිතෙන වෙලාවට අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන්න බෑ කියන කාරණේ 21 වෙනි සංශෝධනය අනුව ක්‍රියාත්මක කරා. ඒ වගේ ආරක්ෂක අමාත්‍ය ධූරය හැර වෙනත් අමාත්‍ය ධූර දරන්න පුළුවන්ද නැත්නම් ජනාධිපතිවරයාට අමාත්‍ය ධූර දරන්න පුළුවන්ද කියන කාරණේ. අපේ විශේෂ ඉල්ලීම තිබුණේ මෙම ජනාධිපතිවරයා සම්බන්ධව. ඒකෙදි අපි කිව්වේ වර්තමාන ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍ය ධූරය දැරීම සඳහා වන අයිතිවාසිකම අනිවාර්යෙන් තිබිය යුතුයි. ඊට අමතරව වෙනත් ආයතන දරා ගැනීමට ඔහුට කිසි අයිතිවාසිකමක් තිබිය යුතු නැහැ කියන කාරණේ. යම් එකඟතාවයන් තිබ්බා. අපි දැක්ක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහභාගීත්වයට අඩුව තිබ්බා. අපි දන්නේ නැහැ ඒකට හේතුව මොකක්ද කියලා. 19ට අපේ කිසිම අකමැත්තක් අපි සහයෝගය දෙනවා. මොකද්ද කියලා ගේනවා දන්නේ නැතුව කොහොමද මෙතන කියන්නේ අපි මේ 19 කියනවනම් අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉන්න සරාඩු කරලා නෙමෙයි. රටේ ආපතු වෙනින් ඕන දෙයක් කියනවා අපි කැමති. ගේනේව දන්නේ නැතුව අපි මුකුත් කියන්න බෑනේ. අපි නෙවෙයිනේ ගේන්නේ. 21 වන ව්‍යවස්ථා සංශෝධනය එළඹෙන සඳුදා දිනේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අද දිනේදී සිදුවන්නේ මේ පිළිබඳව පක්ෂ නායකින් සමග සාකච්ඡා කර ඒකඟතාවයකට පැමිණීමයි. හොඳයි අපිට සියත පත්තරේ සමගින් රැඳෙන්නට තිබෙන්නේ තවත් විනාඩි කිහිපයක් පමණයි. අපි සූදානම් වෙනවා දවසේදී පුවත්පත්වල කාටූන් වලට අවධානය යොමු කරන්න. ෆේක්බුක් කාටුනේ දිව ඉන පුවත්පතෙන් අපි උපුටා ගන්න සූදානම් වෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ වංචාව ගැන කෝප් කමිටුවට එළි වෙලාලු. ඒ අයට දඬුවම් කරයිද බං කියලා අහනවා. මේ කපේදී නම් කියන්න බෑ. ඔය ඔක්කොම යාළුවෝනේ මල්ලි කියලා තමයි කියන්නේ. ඔක්කොම යාළුවෝනේ නේද? ඒ අතරතුරේදී අපි සූදානම් වෙනවා ඇතුල් පිටුවලටත් අවධානය යොමු කරන්න. ඇතුල් පිටුවල සඳහන් කරනවා අද දවසේදී කාටුන් අතරතුර ශ්‍රී සමයන් කාටුනේ මොනවද කියන්නේ? මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් නිදොස්කට නිදහස් කරලලු බං කියලා කියනවා. දැන්වත් ලොකු පුටුවකට එන්න දඟලන එක නතර වෙයිද මන්දා කියලා කියනවා. එහෙම වෙන්නේ කොහොමද නේද? තියෙන ප්‍රශ්න ඉවර නෑනේ තාම නඩු. තව කීයක් දේවල් තියෙනවද නේද? දිවයින පුවත්පතේ ඕකයි තත්ත්වේ පද 4ටයි අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. පොලිසියේ වැඩවලට ගානා බරබරය වෙද ආරච්චිගේ කොල්ලා මරුපොරය. ලේලිත් කියන්නේ හොඳ සිංහල ස්වරය. අප්පච්චිට ඉතින් හරි ආඩම්බරය. අප්පච්චිලාට තමයි ආඩම්බරය හොඳ දේවල් වෙනකොට නේද? ආතාපේ කවි පන්තියටයි දැන් අපි අවධානය. රක්ෂිතවල තියෙන කොස්ගෙඩි කඩන්නට අමරවීර ඇමතිඳු අවසර දීලා මේ ගැන පුවත් පළ කළ විට රටේ තොටේ ආතා අපේ කීවා හොඳ කතාවක්. ජනයා එන විටදී කොස්ගෙඩි කඩන්නට දේශපාලකයෝ ඉඩ ඇත ගස් කපන්නට. ඒ ගැන බොහොම අවධානයෙන් බලන් සිට ඕනෑ නීතියෙන් දඬුවම් කරන්නට අනිවාර්යෙන් බලන් ඉන්න ඕන. කොස් කඩන්න කිව්වා වගේ නෙමෙයි. ඊට පස්සේ ගස් ටිකට මොකද වෙන්නේ කියලා. ওই විදිහට තමයි අද දවසේදී දිවයින පුවත්පතේ කාටූන් වල තොරතුරු සඳහන් වෙලා තියෙන්නේ. ලංකාදීප පුවත්පතටයි අපි අවධානය යොමු කරන්නේ. ලයිසන් අලුත් කරන්න සංඝාත් පොලිමේ ඉඳලා. මේ අර ඊයේ දවසේදී අපි දැකපු කාරණාවක් නේද? විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල එහෙම ඉදිරිපත් වුණා. ලයිසන් එක අලුත් කරගන්නට සංඝක්කාර මහත්මයා පොලිමේ හිටපු ආකාරය. 225න් කාටද පුළුවන් පොලිමක ඉන්න? ඒව නම් ඉතින් මේක අපේ සිද්ධ වෙන්නේ නැති දේවල් නේද? 225 කට්ටිය පෝලිං වල ඉන්නවා කියන කාරණාව. ඊතරතුර අපි යනවා තිස්ස හේවාවිස්සගේ හිනාවැස්සට. ජොනි පනි පොලිසිය සොයයි කියලා සිරස්තලයකුත් එක්ක තමයි කාටුන් එක ඇඳලා තියෙන්නේ. සාටකයක් දාගත්ත දේශපාලඥයෙක්ගේ සාක්කුවේ ඉඳලා හිනාවෙවි ඉන්නවා පේනවා. ෂර්ට් එකකුත් නැතුව ඔය හොයනවා කියන කෙනා. පොලිසිය ඉතින් වෙන පැතිවල මේ අපරාධ එහෙම හොයනකොට අර ලොකු කරලා බලන්න පාවිච්චි කරන ලොකු කණ්ණාඩි තියෙන එකක් දාගෙන හොයනවා වටපිටාවම. හැබැයි අර සාටකයක් තියෙන සාක්කුවට වෙලා hina වෙවි ඉන්නවා තමයි පේන්නේ. ජොනි පනි පොලිසිය සොයයි. මේ අතරතුරේදී අපි යනවා තවත් කාරණාවක් බලන්නට. විශේෂයෙන්ම අද දවසේ ලංකාදීප පුවත්පතේ තිබෙන තොරතුරු අතර ඒතුමා කාටුනේ මේකනේ ජනාධිපති අයින් කළොත් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් බැසිල් ජනාධිපති වෙනවා කියලා කියනවා.
යකෝ ඒකට උත්තරය හම්බෙන්නේ එදා එක මිනිහෙක් ගේන්න රටේම ව්‍යවස්ථාව වෙනස් කළා. දැන් ඌ ජනාධිපති වෙන එක වළක්වන්න තව ව්‍යවස්ථාවක් ගේන්න යනවා කියලා කියනවා. තව ටිකක් සැර වචනකුත් දාලා. අනේද කියන්නේ පද හතරටයි අපි යන්නේ තලන්ගේ. නැත කිසි රටක් දෙන්නට එකඟව පෝර මුං ඇට වවමු යල කන්නට මේ පාර. ගොවිකම ඇමති තනතුර ගත්තේ බාර. ඔය පණිවිඩය දෙන්නද නොමැරෙන වීර. ගොඩක් අය බාරගත්තේ ඇයි කියලා තමයි අපිට අහන්න සිද්ධ වෙන්නේ. මොකද තියෙන සහ ඇහෙන කාරණාත් එක්ක අපිට හිතා ගන්න අමාරුයි මේගොල්ලෝ ඇයි මෙහෙම කරන්නේ, ඇයි මෙහෙම සමහර දේවල් බාරගන්නේ කියලා. තලංගම ජයසිංහගේ පලාමල්ල කාටුනේටයි අපි අවධානය යොමු කරන්නේ. ජොනී බාර නොවුනුත් අත්අඩංගුවට කියලා වුණ ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඒ අතරතුර කාටුන් එක ඇඳලා තියෙනවා ඇඳ යට ඉඳලා ඒ කියන කෙනා ඔළුව දාලා බලනවා. හරි එහෙනම් මම බාර වෙන්නම්. එතකොට අත්අඩංගුවට ගන්නේ නෑනේ කියලා කියනවා. අත්අඩංගුවට ගැනීම නීතිය මේ හැම දෙයක් පිළිබඳවම අපි ඊළඟට කතා බහ කරන්න සූදානම් වෙනවා. අපේ ජ්‍යෙෂ්ඨ නීතිඥතුමා මැදිරියට ඇවිල්ලා ඉන්නවා. තව සුළු වෙලාවකින් ඔබ මුණ ගැහෙන්න සූදානම්. ඒ සියල්ලට ඉඩකඩ තියාගෙන අපි අද දවසේ පත්තරෙන් මේසේ සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. එහෙමනම් සියත සුන්දර ශනිදාව සමග තවත් හුඟක් දේවල් අද දවසේ ඔබ වෙත ගෙනෙන්න අපි සූදානම්. ඒ සියල්ල සමගින් රැඳෙන්න ආරාධනා කරමින් සම්බන්ධතාවය ලබා දෙන්නේ ප්‍රධාන පාලක මැදිරියට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.